සම්මා සම්බුදු සරණයි සදහැවත් ඔබ හැම දෙනාටම. පින්නතුනේ ධර්මාවබෝධය තුළින් ජීවිත අවබෝධය පසක් කර දෙනු ලෙසෙන් බෞද්ධ රූපවාහිනී නාලිකාව සෑම බ්‍රහස්පතින්දා දවසකම ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන්නට යෙදෙන සසරින් නිවනට සද්ධර්මානුශාසනා මාලාවේ තවත් දේශනාවක් මෙතෙන් සිට ආරම්භ කරන්නටයි අපි මේ මොහොතේදී සූදානම් වන්නේ. පින්නතුනේ අදත් සුපුරුදු පරිදි දේශනාව පැවැත්වීම වෙනුවෙන් බෞද්ධ රූපවාහිනී මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරයත් මර්දන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයත් යන උභය විහාරාධීශවර කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේව අපි හැම දෙනාම සාදුනාද පාතුමෙන් ප්‍රථමයෙන්ම ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි අද දේශනා වෙනුවෙන් ස්වකීය දායකත්වය ගනිමින් කටයුතු කරන්නේ මහව ජනජයපුර පදිංචි සීතා බොතේජු එවැගේම ඩයිනීසියස් තංගල්ලමාන හා දූදරුවන් ඇතුළු පවුලේ ඥාතිහිත මිත්‍රාදීන් පිරිස විසිනුයි අද මේ උතුම් වූ දේශනා වෙනුවෙන් ස්වකීය දායකත්වය ගනිමින් කටයුතු කරන්නේ. මන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි බෞද්ධ ආමාත්‍යාලය හරහා ලෝකේ පුරා විසිරවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවෙන් තවත් එක් ධර්ම දේශනයක් සඳහා පින්බර දායකත්වය මහව ජනජයපුර පදිංචි සීතා බොතේජු ඩයිනීසියස් තංගල්ලමාන හා දූදරුවන් ඇතුළු පවුලේ ඥාතීන් විසින් ආරමුණු රාශියක් තියෙන අපි ආරමුණු ටික දේශනාව අවසානයේ කියමුනේ. ඉතින් විශේෂයෙන් මේ ගිය සීතා බොතේජු ඩයිනීසියස් තංගල්ලමාන දෙපළගේ මේ ගිය දෙමෝ පියන් සහෝදර සහෝදරයන් හටපින් පැමිණීම සහභාගී වන සෑම දෙනාගේම සංසාරගත පින් බලාපොරොත්තුෙන් සිටින සියලුම ඥාති මිත්‍රාදීන් හට සසර දුකින් නැත මිදීම තුළුතින් කරුණාකාර ආරක්ෂාවක් කියන අපි ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ධර්මයේ ශ්‍රවණය කරන්න මොකද පින් අනුමෝදන් කරන්න අපි ගාව යමක් තියෙන්න ඕන. පින් කියන එක අපි ළඟ තිබුණොත් ඒ පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න පුළුවන්. ඒකට අපි ඒක රැස් කරගන්න ඕනේ. ඒක අපත් සිස්සතන් තුළ උපදවාගත යුතු ධර්මයක්. පින කියන්නේ සතුට. මේ ධර්මයේ ශ්‍රවණය කරලා ලබන සතුට තමයි දේශනාව අවසානයේ පරිලෝකීය ඥාතීන් උදෙසා අනුමෝදන් කරන්නේ. ඒක සුජීවත්ව සිටින සියලු දෙනාට ආශිර්වාදයක් වෙන්නේ ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ තුලින් ලබා ගන්න සතුට තුලින්. ඒ නිසා මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඒකට දාන්නවා මේ ධර්ම දේශනා මාලාවක්. දැන් දීර්ඝ කාලයක් පුරාවට සිද්ධ කරගෙන ඉන්නේ විසුද්ධි මාර්ගයේ උපකාර කරගෙන. ඒකෙන් මේ වෙනකොට දේශනා කරන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග. අපි මෙච්චර කාලයක් නොමග ගිය නිසා තමයි අපි නැවත නැවත මේ දුක් වලට භාජනය වෙන්නේ. නොමග ගියේ මෙච්චර කාල. ඒ නොමග ගියේ බුදුවරු අපට මුණ නොගැහුණු නිසා නෙමෙයි. බුදුවරු මුණ ගැහුණා. ධර්මයත් ඇහුවා.
හැබැයි අහපු ධර්මය අපි නිවැරදිව ඒ ධර්මය අපේ ජීවිතත් එක්ක ගලපගත්තද? ජීවිතවලට සම්බන්ධ කරගත්තද? එහෙම වුණා නම් අපි ධර්මය අවබෝධ කරපු අය. චතුස්සත්‍ය අවබෝධ කරපු අය. සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය ලැබපු අය. සකෘදාගාමි ඵලය ලැබපු අය. අනාගාමි ඵලයන් ලැබපු අය. අපිට එහෙම උනේ නැහැ. ඇයි එහෙම උනේ නැත්තේ? ඒක ධර්මයේ වරද නෙමෙයි. තථාගතයන් වහන්සේගේ වරදක් නෙමෙයි. දේශනා කරන ස්වාමින් වහන්සේලාගේ වරදක් නෙමෙයි. ධර්මයේ ශ්‍රවණය කරන ඒ අහන ධර්මය හොඳට ධාරණය කරගෙන ඒ ධාරණය කරගත්ත ධර්මයක් එක්ක තමන්ගේ ජීවිතය සම්බන්ධ කරගත්තා නම් අපි වෙලහට නිවන් දැකලා. නිවන කියන්නේ නිවීම. හටගැන්ම හෙවත් පැවැත්ම හෙවත් ප්‍රවෘත්තියට ඕනතරම් දේශනා තියෙනවා. පැවැත්මට, හටගැන්මට, ප්‍රවෘත්තියට, භවයෙන් භවයට සංසරණය වීමට ඕනතරම් දර්ශන, ඕනතරම් දේශනා, ඕනතරම් මත ලෝකේ තියෙනවා. හැබැයි අපි නුවණින් හිතන්න ඕනේ, නුවණින් කල්පනා කරන්න ඕනේ, විමසන්න ඕනේ මේ පැවැත්මේ, මේ ප්‍රවෘත්තියේ, මේ සසර ගමනේ මොකද්ද තියෙන වටිනාකම? මොකක්ද තියෙන ප්‍රයෝජනේ? ලැබපු දෙයක් තියෙනවද? ඒ ලැබපු දේවල් අපිට මේ භවයෙන් භවයට යනකොට ගෙනියන්න පුළුවන්. එහෙමනම් අපිට සසරේ සැප විඳින්න පුළුවන්. එහෙම ගෙනිච්ච කෙනෙකුත් නැහැ. අතීතයෙන් වර්තමාන භවයට ගෙනාපු කෙනෙකුත් නැහැ. මෙතනින් ගෙනියන කෙනෙකුත් නැහැ. හැබැයි අපේ මේ නාම රූප දෙක තවත් භවයකට සම්බන්ධ කරනවා. ඒ නාම රූප දෙකක් වශයෙන් හෝ එහෙම නැත්නම් සිතේ ප්‍රවෘත්තිය විතරක් පවතින රූපතල හතරේ හෝ කය විතරක් එහෙම නැත්නම් රූප ධර්මයක් විතරක් පවතින අසඤ්ඤතලය හෝ අනිකුත් සියලුම තැන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම පවතින තැන්. නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක 6. දැන් අපි ඉන්නේ මනුස්ස ලෝකේ. වර්තමාන භවයේ. මනුස්සාත්ම භවය. දැන් මේ භවයේදී ඔයත්තන්ට තේරිලා තියෙනවානේ මේකේ අර්ථයක් නැහැ කියලා. මේකේ වටිනාකමක් නැහැ කියලා. මෙච්චර කාලයක් ගත කරපු ආයුෂයෙන් මොකද්ද වෙච්ච යහපත? නෑ. අපි යම් ධනයක් එකතු කළා, වස්තුවක් රැස් කළා, ඒ සම්පත් එකතු කරලා අපි යම් ආකාරයකට පරිහරණය කරලා තවත් කෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා තියලා අපි යනවා තවත් භවයකට. හැබැයි මේ භවයට යන්නේ ඒක තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කම්ම නියාම, චිත්ත නියාම. මෙන්න මේ ධර්මතා දෙකෙන් තමයි යන්නේ. කම්ම නියාම, චිත්ත නියාම. අපි පසුගිය සතියේ නවත්තපු තැනින් අද දේශනාව පටන් ගන්නවා. පසුගිය සතියේ නැවැත්තුවා අපි ගාන සම්පස්සජා චේතනා කියන ධර්මයන් මූලික කරගෙන මේ කම්ම නියාම, චිත්ත නියාම කියන ධර්මයන් එක්ක සම්බන්ධ කරලා මේ ප්‍රවෘත්තිය සිද්ධ වෙන ආකාරය හා ඒ ප්‍රවෘත්තිය නවත්තන්න යම් කිසි කෙනෙක් කැමති නම් නවත්තන ක්‍රමය. ඒක තමයි නිවන කියන්නේ. නවත්තන ක්‍රමය නිවන. පවත්තන ක්‍රමය නම් ඒකට දේශනා ලෝකේ ඕන තරම් තියෙනවා. ඒකට මේ බණ අහන්න ඕනේ. බණ කියන්නේ සසරෙන් නිවනට. මේක මාතෘකාවත් සසරෙන් නිවනට. එහෙනම් සසරේ ඇවිල්ලා හෙම්බත් වෙච්ච අය තමයි නිවන හොයන්නේ. තේරුණාද කියන එක? එහෙනම් අපි මේ මග නොමග කියන මේ ධර්මතාවයන්ගෙන් අපි නිවැරදි මග තෝරගන්න ඕනේ. නොමග ගිය නිසා තමයි තවත් භවයකට උරුමකම් කිව්වේ වර්තමාන භවයට. නොමග ගිය නිසා. හරි මගට පෙර භවයේ වැටුණා නම් මේ බණ අහන්න අද මෙතන නෑ. බවන කියන්නේ මමත් නෑ. මමත් නොමග ගිය නිසා තමයි
මමත් වර්තමාන භවයට ආවේ පෙර භවයේ නොමග ගිය නිසා. එහෙනම් තථාගතයන් වහන්සේ මේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අපට කරුණු රාශියක් විභාග කිරීම සඳහා දේශනා කරා. විභාග කියන්නේ කියන්නේ පරීක්ෂා කරන්න, විමසන්න. කරුණු රාශියක් දේශනා කළා. අපි එක කරුණක් අරගෙන ඒක විභාග කරනවා, පරීක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරය හරිද නැද්ද කියන එක. මොකද තම තමන්ගේ නුවණින් දැනගත යුතු දෙයක් තමයි තථාගත ධර්ම කියන්නේ. තම තමන්ගේ නුවණින්. තම තමන්ගේ නුවණට වැටහෙන ආකාරයට. අපි ගන්නවාද දේශනාව සඳහා දිව. ඒ කියන්නේ මේ ධර්මයේ කියන්නේ මේ තියෙන දේ පිළිබඳව තමයි දේශනා කරන්නේ. දැන් දිවක් තියෙනවනේ. ඔව්. ඒකෙන් විඳින්නේ රසය. ඒක පැහැදිලි. වෙන මොකුත් ඒකෙන් විඳින්න බෑ. ඒකේ රූප බලන්න බෑ. ශබ්ද අහන්නත් බෑ. ගන්ධ සුවඳ දැනගන්නත් බෑ. ඒකෙන් විඳින්නේ රසය. ඒ ධර්මතා දෙක නිසා ඒකට අදාළ සිතක් හැදෙනවා කියන එකත් තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ රස දැන ගැනීමේ සිතක්. දැන් ඒ කියන්නේ මේ පවතින අද දැන් උදේ ආහාරයක් ගත්තා නම් ඒ ආහාර ගන්න වෙලාවේ මේ කරුණ සිද්ධ වුණා. ඒ කියන්නේ දිව ඒකට ඕනි. ඒතර බාහිර රසයක ගැටුණා. දෙයano සිතක් හැදුවා. ඒ කරුණ තුන එකතු වුණේ ස්පර්ශයයි. දැන් ඒ රසය දිවට ස්පර්ශ වුනේ නැත්නම් ඒ රසය විඳින්න බැහැනේ. ඒතකොට ස්පර්ශයෙන් නිසා විඳීමේ සිතක් හැදුවා. දැන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා දැන් මේ විඳීම නිසා හඳුනා ගැනීමේ සිතකුත් හැදුවා. ඒ රසය හඳුනාගත්තනේ. මොන ආකාරයේ රසයක්ද කියලා. දැන් උදේ ගත්ත ආහාරය පිළිබඳව ඒක ඕන තාම සිතේ තියෙනවා. ඒ රසය පිළිබඳව. ඒක ලුණු වැඩි තිබ්බද, ලුණු අඩුව තිබ්බද, මිරිස් වැඩි තිබ්බද, අඩුව තිබ්බද, කිරි වැඩි තිබ්බද, අඩුව තිබ්බද කියන එක ඕන දැන් හිතලා ඒ සිත ආයිනවත හදා ගන්න පුළුවන්. හැබැයි ඒ සිත එතන නැති වෙලා ඉවරයි. දැන් හදනවනම් ඒ අතීතයේ ඇතිවෙච්ච සිත ඒකට සමාන සිතක් තමයි දැන් හැදින්න. ඒක අරමුණු කරලා. ඒ තමයි සංඥාව. ඒ අනුව ඒ ආහාරයේ කෙලේ අපේ සිතේ යම් ආකාරයක බලවත් වීමක් සිද්ධ වුණා නම් ඒකට කිව්ව චේතනා කියලා. ජීවහා කියන්නේ දිව, බාහිර රසය, දෙක නිසා සිත ජීව විඥාණය, තුන් කරුණ එකතුව ජීව සම්පස්සය, ඒ ස්පර්ශය නිසා විඳීමේ සිත, ඒ රසය හඳුනා ගැනීමේ සිත, ඒ ආහාරයේ කෙරෙහි බලවත් වුණා නම් සිත චේතනා. තේරෙනවද කියන එක? ඒතකොට චේතනා කියන්නේ මොකක්ද කියන එක ඔයත් හොඳට දන්නවා කර්මයයි කියන එක. දැන් රසය පිළිබඳව කර්මයක් හදලා ඉවරයි. රසය පිළිබඳව කර්මයක් හදලා ඉවරයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්ම නියාම චිත්ත නියාම. එහෙනම් ඊගා භවයට යන්න හේතුවක් හැදුවා. හරිද? ඊගා භවයට යන්න හේතුවක් හදලා ඉවරයි. දැන් අද උදේත් ආහාරය ගත්ත ඒ ආකාරයෙන් නම් දැන් හේතුවක් හදලා තියෙනවා තවත් භවයකට යන්න. ඒකට කියන්නේ ජීවා සම්පස්සජා චේතනා. අපි දැන් ගන්නවා එකින් එක මග නොමග. ඒ කියන්නේ නිවැරදි මගට වැටෙන ආකාරය. දැන් දිවනේ. දිව කියලා කතා කරාට දිවක් නැහැ. දිවක් නැහැ කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් හඳුනා ගන්න දීපු නමක් තමයි දිව කියන්නේ. දිව නිර්මාණය කරපු ධර්මයයි අපිට බුදුරජාන් වහන්සේ හොයාගන්න කියන්නේ. දිව කියන එක සකස් කරපු යම් දෙයක් තියෙනවනේ ඒ දේ ඉස්සෙල්ලා හොයාගන්න. එතකොට දිව කියන එක සම්මුතියෙන් අයින් වෙනවා. දිව සකස් කරලා තියෙන්නේ සතර මහා ධාතුන්ගේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. පරිවාර හතරක් තියෙනවා. වර්ණ, ගන්ධ, රස, ඕජා. දැන් මේ අට මේ දිව කියන ධර්මතාවයේ තියෙනවද නැද්ද? එහෙනම් දිවක් නෙමෙයි තියෙන්නේ ඒ ධර්මතා 8යි. පැහැදිලිද? හොඳට අහන්න. නැත්තම් තේරෙන්නේ නැහැ මේක.
ඒතකොට දිව කියන්නේ එක අපිට සිතින් අයින් කරන්න වෙනවා. අපිට යන්න වෙනවා දිව හදපු ධර්මතාවයන්ට. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවන් දකින්න ඕන නම් යමෙක් නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ. නිවැරදිව නොදැන, නිවැරදිව නොදකපු නිසා තමයි ඒට ඇලෙන්නේ. නිවැරදිව දැනගත්තා නම්, නිවැරදිව දැකගත්තා නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒකට තියෙන ඡන්දය අයින් වෙනවා. කැමැත්ත අයින් වෙනවා. තෘෂ්ණාව අයින් වෙනවා. ආසාව අයින් වෙනවා. දැන් මෙච්චර කාලයක් අයින් වුණේ. අදටත් දිවට කැමති. ඇයි කැමති? අර සම්මුතිය තුලසිත තිබ්බේ මෙච්චර කල්. එහෙනම් යථාර්ථය හෙවත් පරම සත්‍යයට සිත ගත්තේ නැහැ. ඒ කියන්නේ යථාභූත ඥාන දර්ශනය තාම හටගත්තේ නැහැ. යථාභූත භූතයන්ගේ ඇති සැටිය. ඒතර භූතයනේ දැන් සතර මහා ධාතු. භූතයන්ගේ ඇති සැටිය ඥාන කියන්නේ නුවණ, දර්ශනය කියන්නේ දකින්නවා. එහෙනම් යථාභූත ඥාන දර්ශනය නැත්තම් භූතයන්ගේ හැටි තාම දැක්කේ නැහැ. දැක්කනම් යථාභූත ඥාන දර්ශනයයි. එහෙනම් භූතයන්ගේ හැටි දැක්කා. හරිද? ඒක තමයි යථාභූත ඥාන දර්ශනය කියන්නේ. තව පැත්තකින් ගත්තොත් අපිට දැනගත්ත සිත, දිව දැනගත්තේ සිතින්. සිත කියන්නේ නාම ධර්මයක්. දිව කියන්නේ රූප ධර්මයක්. හරිද? එතකොට එතන අපිට නාම රූප පිළිබඳව පිරිසිදු දැනීමක් ඕනේ. එතකොට දිවකුත් නැහැ, සිතකුත් නැහැ. තියෙන්නේ නාමංච. සිත කියන්නේ නාමයක්. දිව කියන්නේ රූපයක්. රූපටනේ සතර මහා ධාතු කියන්නේ. එතකොට එතන තියෙන්නේ නාම රූප දෙකක්. එතකොට එතනදී අපි පිරිසිදුව දැනගන්න ඕනේ. හැබැයි මේ තේරුම් ගන්න, මේ වටහා ගන්න ධර්මය සිතේ සටහන් කරගන්න. සිතේ ලියා ගන්න. මෙච්චර කල් ලියාගත්තේ නෑ මේක. සිතේ සටහන් කරගත්තේ නැති නිසා මේ කොච්චර බණ ඇහුවත් ඊට පස්සේ ඔක සිතෙන් මෙකිලා යනවා. දවසක් tie දෙකක් tie ඊට පස්සේ සිතෙන් මෙකිලා යනවා. ඊට පස්සේ ආයි බණ අහන්න ඕනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ එයා ප්‍රකාශ කරනවා තථාගතයන් වහන්සේ මං 512000ක් බුදවරු දැකලා කතා බහ කරලා තියෙනවා. කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙනම් අපි කොච්චර දැකලා කොච්චර කතා බහ කළා ඇද්ද? අපි එහෙනම් ඊටත් වැඩිය දැකලා කතා බහ කළා ඇති. එහෙනම් ඇයි අපි මේ ධර්මය අවබෝධ කළේ නැත්තේ? සිතේ ලියාගත්තේ නැහැ. සිතේ සටහන් කරගත්තේ නැහැ. යමක් සටහන් කරගත්තා නම්, ලියාගත්තා නම් ඒක ඕන වෙලාවක බලන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් දරුවා විභාගයට යවන්නේ විෂය පොත දීලා යවන්නේ නැහැ නේ විභාගයට උත්තර ලියන්නේ. ඒ විෂය පොත දෙනවද? නැහැ. ඒතකොට මේ විෂයන් ටික ගුරුවරයා දරුවාගේ මනසට අනුගත කරලා තියෙන්නේ. අතුල් කරලා තියෙන්නේ. ඒක අරන් නේද විභාගයට ලියන්නේ. ඉතින් අපි මේ විභාග කරන්න යන්නේ. එහෙනම් අපේ මනසේ අපි ලියාගෙන තියනවද? ලියාගෙන තියෙනවනම් ටක් ගාලා ගත්ත බැලුවා. හරිද? එතකොට දැකලා තමයි මේක තීරණය කරන්නේ. ඒ නිසා තමයි මේකට කියන්නේ බෞද්ධ දර්ශනය කියලා. බෞද්ධ කියන්නේ බුද්ධිය, දර්ශනය කියන්නේ දකිනවා. බුද්ධියෙන් දකිනවා. එහෙනම් එතකොට දැන් නාම රූප දෙකක්ද තියෙන්නේ? දැන් මේක ධර්මයක් කරන් මේ පෙන්වන්නේ. එතකොට දිව කියන්නේ රූප ධර්මයක්. ඒ දිව පිළිබඳව නිවැරදිව දැනගත්තේ සිතින්නේ. දිව කියන සංඥාව අයින් කරලා සතර මහා ධාතු කියන සංඥාව ගත්තේ සිතින්. සිත කියන්නේ නාම ධර්මය. එතකොට නාම ධර්මයන් පිරිසිඳ දැනගැනීමේ නුවණ ඕනේ. හරිද? දැන් මේ විභාග කිරීමේ ඒ ස්වභාවයට කියන්නේ සම්මර්ෂණ ඥානය. ඒ කියන්නේ බෙදා වෙන්කොට බැලීමේ හැකියාවට කියන්නේ සම්මර්ෂණ ඥානය. දැන් ඒතකොට ඒ ඥානයත් ඕනේ. නාම රූප පිරිසිඳව දැනගැනීමේ ඥානයත් ඕනේ. යථාභූත ඥාන දර්ශනයත් ඕනේ. ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ. ඒ කියන්නේ දිව කියන එක සම්මුතියක්. සම්මුතිය විද්‍යාමාන වෙලා තියෙන තාක්කල් පරමාර්ථය අවිද්‍යාමානයි. විද්‍යාමානයි කියන්නේ දකින්න තියෙනවා. ඒතර අපි දකින්නේ සම්මුතිය. ඒ දකින්නේ දිවක්. එතකොට පරමාර්ථය අවිද්‍යාමානයි. ධර්මයේ යට වෙලා තියෙන්නේ. පරමාර්ථ ධර්මය විද්‍යාමාන වුණොත් මනසට හැබැයි පරමාර්ථ ධර්මය විද්‍යාමාන වෙන්නේ. ඇහැට විද්‍යාමාන වෙන්නේ.
ඇහැට විද්‍යාමාන වෙන්නේ දිව. එතකොට සම්මුතිය විද්‍යාමානයි. සම්මුතිය තුල සිත තියලා පරමාර්ථය අවබෝධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ යථාභූත ඥාන දර්ශනය එන්නේ නැහැ. ඇත්ත ඇති සැටියෙන් දකින්න බෑ. ඇත්ත ඇති සැටියෙන් දකින්න නම් පරමාර්ථ ධර්මය විද්‍යාමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ දකින්න ඕනේ. එතකොට දකින්නේ මනසින්. සතර මහා ධාතු ඇහැට පේන්නේ නැහෙනි. එහෙනම් දිව කියන සංඥාව සිතින් මකණ්ඩ. ඒ වෙනුවට අර පරමාර්ථය විද්‍යාමානයි හැබැයි මනසට. හරිද? අන්න යථාභූත ඥාන දර්ශනය. හරිද? තේරෙනවද කියන්නේ? ඒතර දැන් සම්මර්ෂණ ඥානය අපි උපදවා ගත්තා. විභාග කරලා බෙදා වෙන්කොට බැලීමේ හැකියාව ඒනෝන ඇති කරගත්තා. වෙන් කරා දෙකට නාම රූප දෙකක් තියෙන්නේ. සිත කියන්නේ නාම ධර්මය, දිව කියන්නේ රූප ධර්මය. දැන් අර පරමාර්ථය විද්‍යාමාන කරගත්තා මනසින් දැක්කා මෙතන තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. දැන් මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මෙතන ඉඳලා අරිහත්ත්වයට යන කම්ම මෙනෙහි කරන්න තියෙන්නේ අනිත්‍ය වශයෙන්. දුක් වශයෙන් හා අනාත්ම වශයෙන්. දැන් අපිට ඒක හරියටම තේරුණාද වැටහුණාද අවබෝධ වුණාද? ඒ කියන්නේ අනිත්‍යයි කියන එක. අනිත්‍යයි කියන්නේ తాවකාලිකයි කියන එකනේ. අස්තිරයි කියන එකනේ. හැබැයි අපි දැන් දිව අනිත්‍යයි කියලා කිව්වට කියන්න බෑ දිව පෙන්වන්න පුළුවන් ඕන වෙලාවක. මේ තියෙන්නේ. එහෙනම් මේකේ කොහොමද අනිත්‍ය දකින්නේ? අනිත්‍ය දකින්න නම් පරමාර්ථයට යන්න ඕනේ. ඒ කියන්නේ අර යථාභූත ඥාන දර්ශනය තුල තමයි අනිත්‍ය දර්ශනය වෙන්නේ. එතකොට භූතයන්ගේ අනිත්‍ය තියෙන්නේ. දිවේ නෙමෙයි. දිවේ අනිත්‍යයක් තියෙනවා. හැබැයි ඒක ඇහැට පේන එකක්. යථාභූත ඥාන දර්ශනය තුල අනිත්‍ය දකින්න නම් පරමාර්ථ ධර්මයේ විද්‍යාමානයි. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා කියන සුද්දාස්තක කලාපයයි දිවේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් භූතයන්ගේ අනිත්‍යයක් තියෙන්නේ. හරිද? ඒතර භූතයන්ගේ අනිත්‍ය නම් චිත්තක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙනවා. තේරෙනවද? පඨවි ධාතුව ඉපද බින්දෙනවා. ආපෝ ධාතුව ඉපද බින්දෙනවා. තේජෝ ධාතුව ඉපද බින්දෙනවා. වායෝ ධාතුව ඉපද බින්දෙනවා. ඇති වෙනසනේ නැති වෙනවා. දැන් අන්න අනිත්‍ය කියන එක එතනදී ප්‍රකට වෙනවා. එහෙම නැත්නම් දැන් අපි බැලුවොත් දැන් විලකින් නෙළුම් මලක් කඩන් ආවා. දැන් මේ තියෙන නෙළුම් මල. දැන් විලකින් කඩාගෙන ආවා. දැන් ඔක ගෙනලා පූජාසනය මත තිබ්බා. දැන් හැන්දෑව වෙනකොට ඔකට බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඕක කළු පාට වෙලා. ඕකේ පෙති මැලවිලා. දෙක තුනක් හතරක් පහක් බිමට වැටලා තියෙනවා. එතන අනිත්‍ය පේනවා. හැබැයි ඒ අනිත්‍ය නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන අනිත්‍ය ලක්ෂණය නම් අර සතර මහා ධාතුන්ගේ ඇතිවීම නැතිවීම චිත්තක්ෂණ 17ක් තුල. ඒකයි මනසට ඇතුල් කරගන්න ඕනේ. ඒකයි සිතේ සටහන් කරගන්න ඕනේ. එතකොට දිව කියන එකක් දකින්න බෑ. තේරෙනවද කියන්නේ? එයි චිත්තක්ෂණ 17ක් කියන්නේ තත්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. චිත්තක්ෂණ 17ක් කියන්නේ. අපි අනන්ත කියලා දීලා තියෙනවා. එහෙනම් මේ පේන්න තියෙන්නේ මොකද්ද? මේ දිව පේන්න තියෙන්නේ. කම්ම චිත්ත ඍතු ආහාර. කර්මයෙන් නිරන්තරයෙන් රූප කලාප ඉපදවනවා. ඒ නිසා තමයි අර කම්ම නියාම චිත්ත නියාම කියන ධර්මතාවය තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. කම්ම නියාම. කර්මයෙන් නිරන්තරයෙන් රූප කලාප උපදවනවා. සිතේ ප්‍රවෘත්තිය තියෙනකන් රූප කලාප උපදවනවා. දිවේ ක්‍රියාකාරීත්වයේ තියෙන සිතේ පවතිනකම් විතරයි. නැද්ද? එතනින් හට ඉවරයි. එහෙනම් සිත, ඒතර කම්ම චිත්ත. ඒතර කම්ම චිත්ත කියන්නේ එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු න්‍යාම ධර්ම දෙකයි. සත්‍යයේ ප්‍රවෘත්තියට සත්‍යයේ පැවැත්මට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කරුණු දෙකයි. කම්ම නියාම චිත්ත නියාම. මේක හැදුනෙත් පෙර කර්මයෙන්. මේකේ ආරම්භය පටන් ගත්තෙත් පෙර කර්මයෙන්. ඇයි පෙර කර්මයක් එක්ක පැටලිච්ච මනසනේ භවයක් අරන් දුන්නේ.
චුති ප්‍රතිසන්දි කියන ධර්මතා දෙක සම්බන්ධ කළේ. ඒ කියන්නේ අතීත භවය හා වර්තමාන භවය සම්බන්ධ කළේ. ඒකට කියන චුති ප්‍රතිසන්දි කියලා. කර්මයක පැටලිච්ච මනසයි ආවේ මවගේ ගර්භාෂයේ බැස්සේ. විතරයක් ඇතුලේ බැසින්නෙත් ඒකයි. කුණු කාණු පල් වතුර වල බැසින්නෙත් ඒකයි. ඕපපාතිකව නම් නාම රූප දෙකම හට ගන්නවා. එතකොට අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, උපපාතික. ඔය හතර ඇර වෙන කිසිම ආකාරයක් නැහැ සත්‍යෝ පහළ වෙන. ඔය හතරෙන් එකකින් ඕනේ ඉන්න. එතකොට ඒක අපිට ප්‍රත්‍යක්ෂයි අපි ඇවිල්ලා තියෙන ජලාබුජ. ඒ කියන්නේ මෞකුසක. මෞකුසෙන් ආවේ අපි ඔක්කොම. මෞකුසට ආවේ කර්මයක පැටලිච්ච මනසයි අර මවගේ ගර්භාෂය යුක්තාණුය සම්බන්ධ වුණේ. දැන් ඒතර කම්ම නියම චිත්ත නියම නෙමෙයිද? හා? ඒතර කර්මයට අනුකූලද දිව එතකොට? දිව නෙමෙයි සතර මහා ධාතුන්ගේ ස්වභාවයක් හැදුවේ කර්මය දිවක් හැදුවේ නැහැ. පැහැදිලිද කියන එක? පැහැදිලිද කියන එක. හැබැයි අපි එහෙනම් දිවට කැමති. කැමතිනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇයි මේ අනිත්‍ය දෙයකට කැමති වෙන්නේ? මේ ලෝකේ යම් දෙයක් අනිත්‍ය නම් ඒක අනිවාර්යෙන් දුකයි. අනිවාර්යෙන් දුකයි අනිත්‍ය නම්. නිට්ටය නම් සපයි. තේරෙනවද? නිට්ටයයි කියලා ගන්න මේ ලෝකේ මොනවද තියෙන්නේ? අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. හැබැයි දුක අපි ප්‍රතික්ෂේප කරනවා. අපි ප්‍රතික්ෂේප කරනවානේ. අපි බැහැර කරනවා. නේ අපිට එපා දුක. හැබැයි තමන්ගේ කැමැත්ත හැටියට වෙනස් කරන්න බෑ. පුළුවන් ද තමන්ගේ කැමැත්ත හැටියට වෙනස් කරන්න? ඒකයි අනාත්මයි කිව්වේ. එහෙනම් අනිත්‍ය තුල දුක්ඛ තියෙනවා, දුක තුල අනාත්ම තියෙනවා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපි මේ ධර්මතා තුන නිවැරදිව සිතේ සටහන් වෙන්න ඕනේ. දැන් අනිත් කාරණය තමයි දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නත් ඕනේ. දැන් ඕකනේ හොයන්නේ. චතුරාර්ය සත්‍යනේ හොයන්නේ. මෙන්න බලන්න. දැන් දිවයිති රූපයටනේ. දිවයිති රූපයට. දිව මෙනෙහි කරපු ඒක විභාග කරපු සිතයිති නාමයට. දැන් නාම රූප දෙකක්නේ ක්‍රියාත්මක වෙන්නේ. તો නාම රූප දෙක ක්‍රියාත්මක වීම පටන් ගත්ත තැන අපි දන්නවනේ. කොහෙන්ද පටන් ගත්තේ කියලා. අර ප්‍රතිසන්දි විඥානයේ යුක්තාණුවේ බැස්ස තැන ඉඳලා පරිසම්පාදේ දන්නවා. පරිසම්පාදේ නැතු යන්න බෑ. මේ ධර්මයක් කවදාවත් අවබෝධ කරන්න බෑ පටිච්ච සමුප්පාදේ නැතුව. පටිච්ච මේ ඇති කල්ලි මේ ඇත. ඒක තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. මේ ඇති කල්ලි මේ ඇත. මේ උපදීමෙන් මේ උපදී. මේ නැති කල්ලි මේ නැත. මේ නූපදීමෙන් මේ නූපදී. ඔච්චරයි තථාගතයන් වහන්සේ කියන්නේ. එහෙනම් ප්‍රතිසන්දි විඥාණය ඇති කල්ලි නාම රූප ඇත. කර්ම ඇති කල්ලි ප්‍රතිසන්දි විඥාණය ඇත. පැහැදිලිද කියන එක තේරෙනවද? ତොර නාම රූප ඇති කල්ලි ආයතන ඇත. නාම රූපච්ච සලආයතන. පැහැදිලිද කියන්නේ? පරිසෝපාදේ දාන්න. සලආයතන ඇති කල්ලි ස්පර්ශයක් ඇත. මේ ආයතන හයක් නැත්තම් කොහෙද ස්පර්ශයක් තියෙන්නේ? තියෙයිද? ඇට රූප ස්පර්ශ වේද හයක් නැත්තම්? කනට ශබ්ද ස්පර්ශ වේද කනක් නැත්තම්? එන ස්පර්ශයක් ආයතනයක් නැත්තම් ස්පර්ශ නැහැ. ඒක සනාතන ධර්මයක්. මේ ඇති කල්ලි මේ ඇත. දර ස්පර්ශය ඇති කල්ලි වේදනාව ඇත. විඳින්න නම් ස්පර්ශ වෙන්න ඕනේ. ඇට රූප ස්පර්ශ වෙන්න ඕනේ එහෙන් විඳින්න. එහෙනම් ස්පර්ශය ඇති කල්ලි වේදනාව ඇත. විඳීම ඇති කල්ලි ඇලීම ඇත. විඳින තැන නෙමෙයි දැලෙන්නේ. සිතින් ඇලෙන්නේ. නැවත නැවත ඕන කියලා කියන්නේ සිත විඳපු හින්දා නෙමෙයිද? විඳින තැන නේද සිතින් ඇලෙන්නේ. වේදනාපච්චය තණ්හා. මේ ඇති කල්ලි මේ ඇත. ඇලීම ඇති කල්ලි උපාදානය ඇත. ඇලුණු තැන තදින් ගන්නෙත්. ග්‍රහණය කරගන්නෙත්. තණ්හාපච්චය උපාදාන. උපාදානය ඇති කල්ලි කර්ම ඇත. තොර යම් කිසි කෙනෙක් යම් දෙයක් උපාදාන කරගත්තොත් ඒක ලබා ගන්න නියත වශයෙන්ම කර්ම කරනවා. යම් දෙයක් තමන් තෝනේ ලොකු වස්තුවක්. කාව හරි මරලා හරි ගන්න. හොරකම් කරලා ගන්න. නැද්ද? බොරු කියලා ගන්න. කේලම් කියලා ගන්න. එහෙනම් උපාදාන ඇති කල්ලි කර්ම ඇත. කර්ම ඇති කල්ලි භවයක් ඇත. කාම භව, රූප භව, අරූප භව.
භවයක් ඇති කල්ලි පහළ වීමක් ඇත. භවයක් නැත්තම් පහළ කරන්න බෑ. කාම භවයක් නැත්තම් රූප භවයක් නැත්තම් අරූප භවයක් නැත්තම් කොහෙද පහළ වෙන්නේ? උපදින්න තැනක් නැහැ. භවයක් ඇති කල්ලි ජාතියක් ඇත. ජාතියක් ඇති කල්ලි ජරා මරණයක් ඇත. මේ ජරා මරණ ශෝක පරිදේව ජාතිය හින්දා නෙමෙයිද? ඒ කියන්නේ පහළ වීම, සකස් වීම, හටගැන්ම හින්දා නෙමෙයිද? පහළ වීම, හටගැන්ම, සකස් වීම නෝනනම් ජරා මරණයක් තියෙනවද? ශෝකයක් තියෙනවද? නැහැ. දැන් ඒ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කායික දුක් මානසික දොම්නස් ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් එක්වීම කැමැති දේ නොලැබීම අකමැති දේවල් ලැබීම දුකයි කියනද සැපයි කියනද? දුකයි. පැහැදිලිවම දුකයිනේ. අපි එකකටවත් කැමති නැහැ. දිරනවට පොඩ්ඩක්වත් කැමති නැහැ. කෙස් රිදෙනවට, රැවුල රිදෙනවට, අමර රැලි වැටෙනවට, කන් ඇහිම අඩු වෙනවට කවුද කැමති? කිසි කෙනෙක් කැමති නැහැ. ඇයි කැමති නැත්තේ? දුක් නිසා. ආයෙනම් ඒක දුකයි කියලා පිළිගන්නවා. සත්‍යයක්ද අසත්‍යයක්ද? සත්‍ය. ඒක තමයි දුක්ඛාරය සත්‍ය. ඒක ආර්ය සත්‍යයක්. ඒක වෙනස් කරන්න බෑ. ඕන මොනතරම් සල්ලි, මොනතරම් ධනය, මොනතරම් වස්තු, මොනතරම් සම්පත් තිබ්බත් ඔය ජරා ව්‍යාධි මරණ කවුද ගැලවුනේ? කාටද ගැලවෙන්න පුළුවන්? එයාලට ශෝක නැද්ද? කනගාටු වෙන්නේ නැද්ද? එහෙනම් ඒව දුක් නේද? එතකොට දුක් හටගත්තේ ඉපදීම නිසා නෙමෙයිද? එහෙනම් ඒ ඇති කල්ලි මේ ඇත කියන එක හරිද? හරිද? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක අපි නුවණින් විමසලා ඉගන්නේ. පරීක්ෂා කළා ඉගන්නේ. ඒතර තථාගතයන් වහන්සේ මේ නැති කල්ලි මේ නැත. එහෙනම් නිවෙන්න ඕන නම් ඊට ඉස්සරහින් තියෙන ධර්මතාවය අයින් කරන්න ඕනේ. දැන් එහෙනම් පිළිගන්නව නේද ජරා මරණ ශෝක මේවා දුක් කියලා. ඔතනම තියෙන හේතුව. එයි. ඔය දුක් විඳ විඳ දැන් චතුරාර්ය සත්‍ය කියන එක දුක කියන එක ආර්ය සත්‍යයක්. දුක්ඛාර්ය සත්‍යය. සමුදාය සත්‍ය නිගාව එක. ඒතර සමුදාය සත්‍ය කියන්නේ තෘෂ්ණාව හේවත් චන්දරාගය හේවත් ආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙනවා කියන්නේ තණ්හාව. හරිද? දැන් අපි මේ දුක් විඳ විඳ මෙච්චර ජරා ව්‍යාධි මරණ ශෝක මේ ඔක්කොටම භාජනයේ වෙවි ඉඳගෙන අපි කාමාශ්‍රව හදන්නේ නැද්ද? කාමයන්ට ඇලෙන්නේ නැද්ද? ඉතින් දුක කියන තැනනේ හේතුව තියෙන්නේ. දෙක එකට තියෙන්නේ. මේ දුක් විඳ විඳ නැවත හේතුව හදනවා. කාමාශ්‍රව. කාමයන්ට කැමතිද නැද්ද? නැහැ කිව්වොත් බොරු. අස පිනවන්න කැමතිද නැද්ද? එතකොට හේතුව හදනවනේ. එතකොට හේතුව හදන්නේ මොකටද? දුකට හේතුව හදන්නේ. නැද්ද? අර ජරා මරණ වලටනේ හේතුව හදන්නේ මේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආශ්‍රව යම් කිසි කෙනෙක් සහ මුලින් අයින් කළොත් එයා අවිද්‍යාවෙන් නිදහස්. එයි අවිද්‍යාවටත් හේතුවක් පෙන්වන බුදුරජාණන් වහන්සේ. අවිද්‍යාව හේතුවක් නැතුව හටගන්න ධර්මතාවයක් නෙමෙයි. අවිද්‍යාවටත් හේතුවක් පෙන්වනවා. අවිද්‍යාවට හේතුව මොකද? ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. කාමාශ්‍රව කියන්නේ කාමයන්ට ඇලෙනවා. ඒ ඇලෙන කාමයන් දෙකයි. වස්තුකාම, ක්ලේශකාම. වස්තු කියේ සම්පත්. ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, රන් රිදී මුතුමැණික්, ආභරණ, මිල මුදල්, එතකොට යාන වාහන, අමුදරුවෝ, ඥාති මිත්‍රාදී. කැමතිද නැද්ද? එහෙනම් කාම. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. දැන් සිතින් ඇලිලා නැද්ද? එහෙනම් මේ දුක විඳින්න විඳ විඳ හේතුව හදනවද නැද්ද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නැති කල්ලි මේ නැත. ආශ්‍රව නැත්තම් අවිද්‍යාව නැත. ආශ්‍රව තමයි අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ. අවිද්‍යාව කියන්නේ මේ දුක පිළිබඳව දන්නේ. ඒකට හේතුව දන්නේ. නිරෝධය දන්නේ. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඒක දන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ. දැන් මෙතන චතුරාර්ය සත්‍ය තියෙනවා. එහෙනම් අපි මේ අනන්ත අප්‍රමාණ දුක් විඳිනා එතකොට විඳින ගමන් ආයි හේතුව හදනවා. ආශ්‍රව. දැන් කාමාශ්‍රව තියෙනවා.
ඒතකොට ඒ කාමයන්ට ගෙවල් දොරවල් වලට කැමති, ඉඩකඩම් වලට කැමති, යාන වාහන වලට කැමති, මිල මුදල් වලට කැමති, ආභරණ වලට කැමති, අඹදරුවන්ට කැමති නැහැ නැද්ද? ඒ කාමාශ්‍රව. ඔය ටිකම ඊගාව භවයටත් ඊට වැඩියෙන් ඕන කියලා හිතෙන්නේ නැද්ද? ඒකට තමයි කුසල් කරන්නේත්. කුසල් කරන්නේත් ඒකට. භව තණ්හාවෙන් කුසල් කරන්නේ. එතකොට භව ආශ්‍රව. මේ ධර්මතාවයෙන් මේ දේ නිසා මේ දේ වෙනවා කියන එක තේරෙන්නේ නැත්නම් එතකොට ditthi ආශ්‍රව. මේ ඇති කල්ලි මේ ඇත. මේ නැති කල්ලි මේ නැත. මේ උපදීමෙන් මේ උපදී. මේ නූපදීමෙන් මේ නූපදී. එහෙනම් මේ නූපදීමෙන් මේ නූපදී. එතකොට ආශ්‍රව නූපදීද දුක නූපදී. ඒ කියන්නේ තෘෂ්ණාව අයින් කළොත් දුක නැහැ. ඒතර සමුදාය සත්‍ය හැටියට මොකද්ද බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ? තණ්හාව නේද? ආර්ය සත්‍ය හැටියට පෙන්වන්නේ. ඒ තෘෂ්ණාව නිසා තමයි කර්ම කරන්නේ. ඒතර තෘෂ්ණාව කියන්නේ අවිද්‍යාවත් එක්ක පැටලිච්ච ධර්මයක්. මේ අනවබෝධය නිසා තමයි තෘෂ්ණාව තියෙන්නේ. අවබෝධය තුළ තෘෂ්ණා චන්දරාගය අයින් වෙනවා. ආශ්‍රව අයින් වෙනවා. දැන් ආශ්‍රව අයින් කරාද? නැහැ. දැන් හේතු හදනවානේ. ඒතර හේතු හදනවා නම් බලාපොරොත්තු වෙන්න වෙන්නේ මොනවද? දුක්. දැන් එහෙනම් දිව කියන එක දුකටයි තියද? නැත්. ඒ පැවැත්මක් තියෙනවානේ. මේකේ දිරීමක් තියෙනවා. මේක බිඳීලා අවසන් වීමක් තියෙනවා. දිව නිසා ශෝක වේ, කනගාටු වේ, හඬයි, වැළපේ. දැන් එතකොට අවිද්‍යාව. එතකොට ආශ්‍රව ප්‍රත්‍ය වෙන අවිද්‍යාවට. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව තියෙන තාක්කල් යාට අවිද්‍යාශ්‍රව තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබෝධයනේ අවිද්‍යාව කියන්නේ. එතකොට අවිද්‍යාව තියෙනවා නම් කර්ම හදනවද නැත්? අවිද්‍යාපච්ච සංඛාරා. අවිද්‍යාපච්ච සංඛාරා. අවිද්‍යාව ප්‍රත්‍යයයි එහෙනම් අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර ඇත. අවිද්‍යාව නැති කල්ලි සංස්කාර නැත. අවිද්‍යාව ඉපදීමෙන් සංස්කාර උපදී. අවිද්‍යාව නූපදීමෙන් සංස්කාර නූපදී. ආශ්‍රව ඉපදීමෙන් අවිද්‍යාව උපදී. ආශ්‍රව නූපදීමෙන් අවිද්‍යාව නූපදී. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව කියන සියලු ආශ්‍රවයන් සහ මුලින් නැත්තම් එයාට මොකද්ද කියන්නේ? එයාට කියන්න තියෙන විද්‍යාව උදපාදී. එයා විද්‍යාව උපදවලා තියෙන. අවිද්‍යාව නැහැ. මේ හොඳට මතක තියාගන්න මේ ආශ්‍රව හා විද්‍යාව ඕනෝන්ට ප්‍රත්‍ය වෙන ධර්මයක්. ධර්ම දෙක. ආශ්‍රව තියෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව තියෙනවද? එහෙනම් ආශ්‍රව තියෙනවා. තේරෙනවද? මේ ධර්මතා දෙක නිරන්තරයෙන් ඕනෝන්ට ප්‍රත්‍යයයි. හැබැයි ඒකට යන්නේ චිත්තක්ෂණ දෙකයි. එයි. ඇලෙන්න ගොඩක් වෙලා යනවාද? චිත්තක්ෂණයි නේ තියෙන්නේ. ඇලෙන්නේ සිතින්නේ. ඉතින් සිතේ ආයශර 17න් එකයි. එක චිත්තක්ෂණයි. එක චිත්තක්ෂණයක් තුල ඇලෙනවා. ඇලෙන ශණයෙන් අවිද්‍යාව. එතකොට ආශ්‍රව ඇති කල්ලි අවිද්‍යාව ඇත. එහෙනම් ආශ්‍රව ඉපදීමෙන් අවිද්‍යාව උපදී. ආශ්‍රව නූපදීමෙන් අවිද්‍යාව නූපදී. අවිද්‍යාව ඉපදුනේ නැත්තම් අවිද්‍යායත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. එහෙනම් සංඛාර නිරුද්ධයි. අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව ප්‍රත්‍යය සංස්කාර වලට. සංස්කාර කියන්නේ කර්ම වලට. හරිද? එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන කම්ම නියාම චිත්ත නියාම. එහෙනම් කර්මයක පැටලිච්ච සිත අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, උපපාතිජ. හැබැයි අපි තුන් තැනටම ගියේ නෑ. අපි එක තැනකට ආවා. නිවැරදි තැනට අවිල්ලා තියෙන්නේ. ජලාබුජ මෞකසට. ඒක නිසානේ බණහඬ වාඩි වුනේ. බිත්තරයක් ඇතුලේ හිටියනම් අපි අද බණහඬ වාඩි වෙන්නේ. කුණු කාණු පල් වතුර වලට ගියා නම් අපි මේ බණහනවද? ප්‍රේතෙක් වුණා, තිරිසනෙක් වුණා නම්, ඕපපාතික වුණා නම්, ප්‍රේතය ඕපපාතිකයි. තේරෙනවද? එහෙම වුණා නම් අපි බණහනවද? එහෙනම් අපි නිවැරදි තැනට ඇවිල්ලා තියෙනවානේ. හැබැයි නිවැරදි තැනට ඇවිල්ලා නිවැරදි දේ තේරුම් ගත්තේ නැත්නම් තථාගතයන් වහන්සේගේ වරදද, ධර්මයේ වරදද,
හාමුදුරුවන්ගේ වරදද බණහන අයගේ වරදද? ඒකයි මම මුලින් කිව්වේ 512000ක් බුදුවරු දැකලා කතා බහ කරලා තියෙනවා තථාගතයන් වහන්සේ. අපි ඊටත් වැඩිය දැකලා කතා බහ කරලා ඇති. හැබැයි සෑම බුදුවරයෙක්ම දේශනා කළේ මේ චතුරාර්ය සත්‍යයි. මේ ස්කන්ධ ධාතු ආයතන මේ පටිච්ච සමුප්පාදයයි දේශනා කරන්නේ. මෛත්‍රී බෝසතාණන් බුදුරජාණන් වහන්සේ ළඟ ඔයත් නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා නම් ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ওই චතුරාර්ය සත්‍යම තමයි. ওই නාම රූප දෙකම තමයි. හයි. ලෝකේ තියෙන්නේ ওই දෙක විතරයි. නාම රූප දෙක විතරයි නේද තියෙන්නේ ලෝකේ. හරි. දැන් කර්ම සකස් වෙන ආකාරය කියනවා. දැන් කොහොමද මේ කර්ම සකස් වෙන්නේ? දැන් දිව හරිද? බාහිර රසය. දෙක නිසා සිතක්. හරිනේ එක. පැහැදිලිනේ අනිවාර්යෙන්. දර කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳිනවා. විඳීමේ සිතක්. හරිද? විඳින දේ හඳුනා ගන්නවා. ඊට පස්සේ හඳුනා ගැනීමේ සිතක්. ඒ හඳුනා ගැනීමේ සිත තුළ බලවත් වීමේ සිතක් එනවා. සිත බලවත් වෙනවා. එන චේතනා. ඔන්න කර්මයන් සකස් වෙන විදිය. චේතනා කියන්නේ කර්මයයි. දැන් එතකොට දිවටත් කැමති. නැද්ද? කැමති. රසයට මම කැමති. ඒ දෙක නිසා උපදින සිතට කැමති. කර්ණ තුන එකතු කරන ස්පර්ශයට ස්පර්ශ වෙන්න බෑ නැත්තම් ඔය සිත හදන්න බෑනේ. විඳින්න බෑනේ ස්පර්ශුන් නැත්තම්. එන ස්පර්ශයටත් කැමති. විඳීමටත් කැමති. රසෙ විඳින්න බෑ. විඳිනවනේ. සිතෙන් විඳින්නේ. එතකොට හඳුනා ගන්නත් කැමති. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කර්ම හදලාද? කර්ම හදලා. නෑ. නිවැරදිව මගට වැටුනොත් එන්නේ ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙන්න ඕනේ. ඒක තමයි නිවැරදි මග. ඒ ප්‍රතිපදාවක් කියවනේ බුදුරජාණන් වහන්සේ පිළිවෙත. පිළිවෙත මොකද්ද? සම්මාදිට්ඨිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨි, සමසංකප්ප, සමවාචා, සමකම්මන්ත, සමආජීව, සමවායාම, සමසති, සමසමාධි. මේ 8 එන්න ඕනේ. මේකෙන් 7ක් එනවා පිරිවර වෙලා සමාධියට. එතකොට තමයි නිවැරදි මගට වැටෙන්නේ. නිවැරදි මගට වැටෙන්නේ එතකොටයි. නැත්තම් නිවැරදි මගට වැටෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය නැත්තම් නිවැරදි මගට වැටෙයිද? නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නිවනට ප්‍රතිපදාව පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දුකක් තියෙනවා දුකට හේතුව දැන් පෙන්වුවනේ. එතකොට එහෙනම් හේතු අයින් කළොත් දුක්ඛ නිරෝධයි. ඒකට පාරක් තියෙන්න එපේ, මගක් තියෙන්න එපේ. කොහොමද යන්නේ කියන එක. මොන පැත්තෙන්ද යන්නේ, මොන විදිහටද යන්නේ? පාර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසානයේක සම්මා සමාධිය. සම්මා සමාධියනේ. හැබැයි සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය, සිතේ තන්පත් බව, සිත නොවිසිරවීම, ඒ අරමුණේ සිත මනාව පිහිටීම. මේ 7 හැබැයි පිරිවර වෙන්න ඕනේ. මේ පිරිවරත් එක්ක එන්න ඕනේ සමාධියට. කවුද පිරිවර? සමාධිය. එතකොට දැන් මම මෙච්චර වෙලා කතා කරපු එක තුළ ඔයත් නිවැරදිව දැක්කනම් දැන් සම්මාදිට්ඨිය නැද්ද? නැද්ද සම්මාදිට්ඨිය? තියෙනවනේ. නිවැරදිව දැක්කනේ දැන් පෙන්නපු ආකාරයේ මේ ජීවා සම්පස්සජා චේතනා කියන මේ ධර්මතා ටික අරගෙන දැන් චතුරාර්ය සත්‍ය පෙන්නවා, නාම රූප පෙන්නවා, එතකොට සම්මර්ෂණ ඥානය පෙන්නවා, සෙනෙහසෙනෙහ පාසා ඉපද බිඳෙන ස්වභාවය පෙන්වනවා, උද්‍යව්‍ය ඥානය පෙන්වනවා. ඒකට කියන්නේ උද්‍යව්‍ය ඥානය ඇතිවීම. ඒතර සතර මහා ධාතුන්ගේ ස්වභාවය පෙන්වනවා. මේ සම්මාදිට්ඨි නෙමෙයිද? ඒ පිළිබඳව විතර්ක කළා. ඒ විතර්ක කියන්නේ කල්පනා කරනවා. ඒතර ඒ පිළිබඳව නිවැරදිව කල්පනා කරා නම් සම්මා සංකප්ප නෙමෙයිද? දැන් තව කාරණයක් පෙන්වනවා කර්මයට අනුවයි හැදුනේ කියන එක. කම්ම නියාම චිත්ත නියාම කියන එක. එතකොට එහෙනම් කර්මයට අනුව නම් මේ ධර්මතා ටික සිද්ධ වෙන්නේ. එහෙනම් එතන තියෙනවා කම්ම නියාම චිත්ත නියාම. පැහැදිලිද? එතකොට දැන් කර්ම අයින් කළොත් මොකද වෙන්නේ? ප්‍රතිසන්දියක් අරගන්න විඥානයක් නැහැ. විඥානය නිවෙනවා. ඒක තමයි නිවන කියන්නේ. විඥානය නිවන්න ඕනේ.
විඥාණයට ආහාර දෙනවා. ඒ කොහමද ආහාර දෙන්නේ? ආහාර දෙන්නේ අර චේතනා කියන තැනට අරන් ගියේ. දිව බාහිර රසය දෙක නිසා සිත කර්ණ තුන එකතු කර ස්පර්ශය නිසා විඳීමේ සිත විඳින දේ හඳුනාගත්තා. හඳුනා ගැනීම තුළ සිත බලවත් වුණා. ඒක පැත්තක්. ඒ කර්ම සකස් වෙන චේතනා කියන්නේ කර්ම. ඒකට කියන්නේ ජීවවා සංපස්සජා වේදනා කියනවා. ජීවවා සංපස්සජා සංඥා කියනවා. ජීවවා සංපස්සජා චේතනා කියනවා. ඒක පැත්තක්. තව පැත්තකින් පෙන්නනවා කර්ම සකස් වෙන ආකාරය. ඒ තමයි දිවත් ආසාවෙන් පිළිගත්තා. දිවට කැමති. ඒකත් කැමැත්තෙන් පිළිගත්තා. බාහිර රසය දැන් ඒ රසය මිහිරිනම් ප්‍රණීතනම් හොඳට ආස්වාදයක් ඇති වෙනවා නම් ඒ අරමුණ පිළිගන්නවද නැද්ද? ඒකට කියන්නේ රසාරම්මන. ආරම්මන 6යි. රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන. දැන් මේ කතා කරන්නේ රසාරම්මනය ගැන. ඒතොර රසය ආරම්මනයක්. හරිද? දැන් අරමුණ පිළිගත්තා. පිළිගත්තා. හොඳයි රසයි ඒක. හරි ෂොක් එක. කවුද හැදී? කොහොම මොනවාද මේකට දාලා තියෙන්නේ? අහනවද නැද්ද? අරමුණ පිළිගත්තා. ඒකට කියන සම්පටිච්ඡන. ඒක තීරණය කළා. හරි රසයි කවුරු හරි හොඳට හදලා තියෙනවා. තීරණය කරනවද නැද්ද? වත්තපන. ඊගාවට කියන එනවා සිතක් වත්තපන කියලා. ඒ කියන්නේ නිශ්චය කරනවා. මේක මට හොඳයි හැමදාම හදාගන්න. එහෙම නැත්නම් දවස් කීපයකට හරි දවස් කීපයෙන් කීපයට හරි දවස් දෙකෙන් තුනකින් හරි අපි මේක නැවත හදමු කියනවද නැද්ද? එතකොට වත්තපන. ඊට පස්සේ එනවා ඒ පිළිබඳව සිත් කීපයක් හට ගන්නවා. ඒකට කියනවා ජවන් කියලා. නැවත නැවත හිතනවද නැද්ද? අර එදා කාපු ආහාරේ නම් හරි ෂොක්. මේක ආයි හදමුකෝ කියනවද නැද්ද? එතකොට සිත් පෙලක් හටගෙනද නැද්ද? ඒකට කියනවා ජවන් කියලා. ඒ අරමුණ තදින් අරගත්ත හින්දානේ ඒක නැවත හොයන්නේ. ඒකට කියනවා තදාරම්මන කියලා. කර්ම හදලා ඉවරයි. ඒ ඔක්කොම ගොඩ නැගුණේ සිතේ නෙමෙයිද? එහෙනම් කම්ම නියාම චිත්ත නියාම. ප්‍රතිසන්දියක් හදනවද? හදනවා. එතන පෙරේතය වෙලා උපදින්නේ. ආහාර හොයාගෙන ගෙදර එන්නේ ආයි. අර පිඟානට ආහාර ටිකක් දාලා එළියෙන් තියනවා. නෑ අම්මා සමහරට දිව්‍ය ලෝකේ ඉන්නත් පුළුවන් මෙහෙ පිඟානකට මේක දැන්නන්නේ නැහැ. හැබැයි ක්‍රමේ දැන් හොඳයි. ඒක දැන් ධර්මයේ ටිකක් තේරෙනවා කට්ටියට දන්නවා. නැත්තම් ඉස්සර තිබ්බා. ඔව් අර ගොට්ටක් හදලා ඉවරලා පිඟානකට මේ ඔක්කොම ටික දාලා ඉවරලා ඒක ඇතුලෙන් තියෙනවා අම්මා මැරුණාම තාත්තා මැරුණා. අම්මා තාත්තා දිව්‍ය ලෝකේ ඉපදිලාත් දන්නෙත් නැහැ. මේ පෙරේත ගොට්ටක් තියෙනවා. පෙරේතය කරලා දිව්‍ය ලෝකේ ඉන්න පුළුවන් සමහර විට. දැන් මේ පෙරේතය කරලා. තිබුණ නැද්ද එහෙම කලින්? වෙයි දැන් නැහැ හොඳයි. දැන් ටිකක් තේරුම් අරන් තියෙනවා. ඉතින් කැම පිඟානක් දෙන්න ඕන නම් අම්මට කාමරෙන් මේ වෙන්න වගේ මේසෙන් තිබ්බම ඉවරයි. දැන් වෙන්දට එහෙම දුන්නේ. එළියට දුන්නේ අම්මට තාත්තට නෑනේ. එහෙනම් චුතිය ඇති වෙනවත් එක්කම ප්‍රතිසන්දි ආරං ඉවරයි. තේරෙනවද? එතකොට අම්මා කියලා කෙනෙක් ඉන්නවද? දැන් නාම රූප දෙකක්. නාම රූප දෙකක් තියෙනවා. පුජ්‍යල සංඥාවක්. එතකොට නැති පුච්චලේ අපි සංඥාවකින් හදාගෙන තියෙනවා. ඒකයි සංඥාව වැරදි කියලා කියන්නේ. අපි ගන්න සංඥා වැරදි. නිවැරදිව සංඥාව ගන්න ඕනේ. ඒ තමයි අනිත්‍ය සංඥාව. චිත්තක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙනවා. සිත එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. එහෙනම් ගන්න. නিত্য සංඥාව වෙනකොට අනිත්‍ය සංඥාව. අනිත්‍ය නම් මේ ලෝකයේ යම් දෙයක් දුකයි. එහෙනම් සැප සංඥාව වයින් කරන්න. දුක්ඛ සංඥාව ගන්න. ආත්මයක් කියලා හිතනවා නම් ඒක වැරදි. ආත්ම කියන්නේ භවයෙන් භවයට යන එකක් හෝ සදාකාලික ස්ථිර එකක්. එහෙම එකක් නැහැ නේ. ශනයක් පාසා ඉපදී බිඳි බිඳි යන නාම රූප දෙකක්. එහෙනම් අනාත්මයි. පැහැදිලිද කියන එක? නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගත්තොත් නිවන් දකින්න පුළුවන්. නැත්තම් මේ වර්තමාන භවයත් වෙන අතීත භවවල වගේ නිකම්ම අතහැරලා යයි. අපි ආයි සසරේ. පොළගෙක් වෙන්න පුළුවන්, ණයෙක් වෙන්න පුළුවන්, ගැරන්ඩියෙක් වෙන්න පුළුවන්, ගෙම්බෙක් වෙන්න පුළුවන්, කොටියෙක් වෙන්න පුළුවන්. ඔය සෑම දෙයක්ම අපි වෙලා තියෙනවා. තේරෙනවද? හැබැයි අද ඉන්න අපි නියම තැනට ඇවිල්ලා. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තැනට ඇවිල්ලා ඉන්නවා. යථාර්ථය තේරුම් ගන්න පුළුවන් තැනට ඇවිල්ලා තියෙනවා. හරි වාසනාවන්තයි අපි. තේරෙනවද? හොඳයි ධර්ම දේශනාව අවසන් කරන්න කියලා සංඥාවක් තියෙනවා. කාලය පැහැදිලිද කියපු එක?
තේරුම් ගන්න. හොඳයි. ධර්මදේශනයේ සඳහා පින්බර දායකත්වයේ මහව ජන ජයපුර පදිංචි සීතා බොතේචු ඩයිනිසියස් තංගල්ලමාන හාදු දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් විසින් අරමුණ සීතා බොතේචු හා ඩයිනිසියස් තංගල්ලමාන දෙපළගේ මියගිය දෙමව්පියන් සහෝදර සහෝදරයන් හට පින් පැමිණවීම සහභාගී වන සෑම දෙනාගේම සංසාරගත පින් බලාපොරොත්තුෙන් සිටින සියලුම ඥාති මිත්‍ර මිත්‍රාදීන්ට සසර දුකින් අත් මිදීමට පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා ගරුතර දේශකයන්න් වහන්සේට තව දුරටත් ශාසනික සේවයේ නියැලීමට නිදුක් නිරෝගී භව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ ආමාත්‍යාලයේ ගරුතර සභාපති උතුර ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. වලස්වැව පුරාණ රාජ මහ විහාරයේ වැඩ සිටින බලල්ලේ පඤ්ඤා ලෝකනායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මහව උඩගම ජයසමනාරාම විහාරස්ථානයේ වැඩ සිටින සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ සහ විහාරවාසී සියලුම ස්වාමින් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරනවා. 2022 මැයි 30 වෙනි දිනට 68 වෙනි උපන් දිනය සපිරෙන දායිකා සීතා බොතේචු හා ස්වාමි පුරුෂයා වන ඩයිනිසියස් තංගල්ලමාන දෙපළට ඉතායික්මානින් සසර දුක නිමා කොට නිවන් අවබෝධ වීමට ශක්තියක් වේවායි ප්‍රාර්ථනා කරනවා. අචින්ත තාරක පුතුන් දෙපළට සරෝජා ලක්ෂ්මී ලේලිවරුන් දෙපළට තිනුක තරුක බිනුක මොනබුරන් හට නිරෝගී සුවය හා යහපත් ධාර්මික ජීවිතයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ශ්‍රේයාවතී ලීලාවතී ආරියරත්න තුළ සහෝදර සැමට පොඩිමැණිකේ අභය වික්‍රම කීර්ති රාජපක්ෂ ඥාති සැමට ආශිර්වාද කරනවා. සහභාගී වන සමගයේ සුජීවත්ව සිටින සියලුම ඥාතීන් හට නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. තේ අරමුණු ප්‍රාර්ථනා ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සහගත සිතින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. මෙතෙක් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් පළමුවෙන්නේ නම් සඳහන් කළ නොකළ තවත් කවුරු හෝ යත්නම් පින් බලාපොරොත්තුව මේ උතුම් පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මී ඥාතීනං හෝතු කියන ගාථාවන් කියන්නේ. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි.